සම්මා සම්බුදුසරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට ජාතියේ පොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත සංනිවේදනය කරන දායකත්ව සතරම දේශනයයි මෙලෙසින් ආරම්භ කරන්නේ. මේ උතුම් වූ සතරම දේශනය පවත්වන්නට අප කළ ගෞරවනීය ආරාධනය පිළිගෙන ඔබ අප කෙරෙන් වෙත් සිටින් අපගේ රූපවාහිනී මැදිරි පරිසරයට වැඩමවා වැඩෙදින ගෞරවනීය දේශකයන් වහන්සේ බියගම සමගි මාවත ශ්‍රී සම්බුද්ධරාජ විපස්සනා භාවනා මධ්‍යස්ථානය වරකාපොළ හැලකල දම්මුවවිට අමරාවතිය සදහම් සෙනසුන යන උභය විහාරාධිපති පූජනීය කැලණී අජිත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපේ සාදුනාදරන්වා ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ උතුම් සතරම දේශනාව වෙනුවෙන් සිය සදැහැති පින්බර දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ මාතර තිලිච්චවිල උස්කොඩ පදිංචි විමලා කළුආරච්චි මහත්මිය ඇතුළු ඒ පවුලේ දූදරු පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සත්තිමානි භික්ඛවේ සංයෝජනානි ඛතමානි සත්ත අනුනය සංයෝජනං පටිඝ සංයෝජනං දිට්ඨි සංයෝජනං විචිකිච්ඡා සංයෝජනං මාන සංයෝජනං භවරාග සංයෝජනං අවිජ්ජා සංයෝජනන්ති. සාදු සාදු සාදු. ප්‍රඥා ලෝකයෙන් බැබලී ගිය බබලන ප්‍රඥා ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ හද පිරි නමස්කාරය වේවා. විස්මිත ප්‍රඥාවෙන් යුක්තව සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදු මුව මඩලින් දෙසා වදහල පරම ගම්බීර ලෝතුරු අමාසප ලබා දෙන උතුම් ශ්‍රී සද්ධර්මයටද අපගේ හද පිරි නමස්කාරය වේවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් නැරඹි සරියුත් මුගලන් මහා කස්සප ආදී පරමෝත්තම නිකලස් මහරහත් පරපුරින් පැවත එන බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නයටද අපගේ හද පිරි නමස්කාරය වේවා. අති ගෞරවනීය මහා සංඝ රත්නයන් අවසරයි. දකුණු ළඟ සිට කොළඹ පුරවරයට පැමිණි සදැහැති දායක පින්වත්නි, කවදත් බෞද්ධයා නාලිකාව සමග ඒකාත්මිකව සදහම් අසන කාරුණික ශ්‍රාවක පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කර ගන්නට කරුණු පහක් මුල් වෙනවා. ඒ මුල් වෙන කාරණා පහට කියනවා පංච ඉන්ද්‍රිය ධර්ම කියලා කියනවා. ඒ කියන්නේ අපේ මේ S2 වගේ
කන් දෙක වගේ, අතපය වගේ, ශරීරය වගේ, මනස වගේ ධර්මයේ තුලත් ඉන්ද්‍රියන් තියෙන්නට ඕනේ. බාහිර අපේ මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් වගේම පිහිටන්න ඕනේ. හැබැයි මේ ඉන්ද්‍රිය භෞතිකව අපිට පේන්නේ නැහැ. රූපයකින් ඇදලා පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. අපිට මේ ධර්ම මාර්ගේ ගමන් කරනකොට තියෙන්නට ඕනේ මූලික වශයෙන් ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙන්නට ඕනේ බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරපු මේ ධර්මයේ පිළිබඳව. ධර්මයේ පිළිබඳව යම් කෙනෙක් ශ්‍රද්ධාවට આવොත් ඒ කෙනා බුදුරජාන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්නවා. ඒ වගේම මහරහත් පරපුරෙන් පැවතෙන ශ්‍රාවක සංඝයා ගැනත් පැහැදීම ඇති කරගන්නවා. ඇයි එහෙම පැහැදීම ඇති කරගන්නේ? මේ හැම දෙයක්ම අන්තර්ගත වෙන්නේ ධර්මයේ තුලනේ. එතකොට ශ්‍රාවකයා මේ ධර්මයේ තුලින්ම ශ්‍රද්ධාවට පැමිණෙන නිසා ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒක ධර්මානුකූල ශ්‍රද්ධාවක්. කවුරුත් කියපු නිසා, කවුරුත් බල කරපු නිසා නෙමෙයි. ඒක තමන්ගේ ජීවිතාවබෝධයත් එක්කම ඇති වෙන ශ්‍රද්ධාවක්. වීරිය තියෙන්නට ඕනේ. මොකද්ද වීරිය? සාමාන්‍ය ජීවිතේ වීරියක් තියෙනවා, කායික වීරිය, හයිය හත්තිය. අපි හිතමුකෝ ඔන්න පාගමනක් තියෙනවා. දැන් ඔබ මාතර නිසා කියනවා කොළඹට එනවා අපි පාගමනක් මාතර ඉඳලා. මිනිස්සු වීරියෙන් එන්නේ නැද්ද? වීරියෙන් එනවා. කොළඹයි කියනවා අපි කොළඹ ඉඳලා යනවා පාගමනක් මාතරට. වීරියෙන් යන්නේ නැද්ද? යනවා. ඒක ශරීර වීරිය, කායික වීරිය. මෙතෙන්ද මේ වීරිය කියලා කියන්නේ අකුසලානං ධම්මානං පහනාය. අකුසල ධර්මයන් දුරු කරන්නට තියෙන වීරිය. කුසලානං ධම්මානං උප්පාදාය. කුසල ධර්මයන් උපදවා ගන්නට තියෙන වීරිය. එහෙනම් මේ බුද්ධ දේශනාවේ වීරිය කියලා හඳුන්වන්නේ පව්කම් බැහැර කරන්නට, අකුසලයන් දුරු කරන්නට දරන මානසික වෑයම. ඒ වගේම පුණ්‍ය කර්මයන් මතු කර ගන්නට, කුසල ධර්මයන් දියුණු කර ගන්නට දරන මානසික වෑයම හඳුන්වනවා වීරිය කියලා හඳුන්වනවා. ඒක අත්‍යවශ්‍යම කාරණයක්. තවත් එකක් ඔකට එකතු වෙනවා. සති. සති කියලා කියන්නේ සිහිය. සිහිය කියන එක කොහොමද සාමාන්‍ය ජීවිතේදීත් ඕනේනේ නේද? සාමාන්‍ය ජීවිතේදීත් සිහිය නැතුව මොකද වෙන්නේ? කරදර වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. සිහිය නැති වුණොත් නේද? ඒ වගේම තවත් එකක් ඔකට එකතු වෙනවා සමාධි. සමාධි කියලා කියන්නේ කුසලයේ තුල හිත එකඟ වෙන්න ඕනේ. අපේ හිතේ මේ එකඟ වීම නැත්තේ නෑ. සිතේ එකඟ වීමක් තියෙනවා. හැබැයි ඒක කුසල්ද කුසල්ද කියන එක ගැන අවබෝධයක් නෑ. දැන් ඔන්න අපි ක්‍රියාදාම චිත්‍රපටියක්, ඇක්ෂන් ෆිල්ම් එකක් කියලා කියමුකෝ. දැන් ඔන්න රූපවාහිනියේ තිරේ අපි බලාගෙන ඉන්නවා. හෙල්ලෙන්නේ නෑ නේ? එතනත් හිතේ සමාධියක් තියෙනවා. ඒ සමාධියට කියන මිච්ඡා සමාධි කියලා කියනවා. දැන් ඔන්න ක්‍රිකට් තරගයක්. අන්තිම පන්දු ඕවරේ ක්‍රියාත්මක වෙන්නේ. ලකුණු 25ක් ගහන්න ඕනේ, බෝල් 6යි තියෙන්නේ. මොකක් වෙයිද කියලා දැන් බලාගෙන ඉන්නේ නැද්ද? නේ? ස්පිල්ලම් ගහන්න නැතුව බලාගෙන ඉන්නවා පන්දුවෙන් පන්දුව නේද? Tamante පුදුමාකාර උනන්දුවක්. එහි බැසගෙන ඉන්නවා. එතනත් සමාධියක් තියෙනවා. මිච්ඡා සමාධිය. දැන් අධිවේගයේ එනකොට මාතරේ ඉඳලා කොළඹටත්, කොළඹ ඉඳලා ආතරට යනකොටත් ප්‍රිය පදවනකොට හිත හොඳට එකග වෙලා තියෙන්න ඕනේ නේ. ඒ යන්නේ වේගෙන්. වටපිට බල බල යන්න පුළුවන්ද? වටපිට සිරිනරම නරම යන්න බෑ. නේද? එතන හිතේ එකග බවක් තියෙන්න ඕනේ. ඒකට කියන මිච්ඡා සමාධි කියලා කියනවා. බුදුරජාණන්සේ ධර්මයේ තුල ඔය මිත්‍යා සමාධියම සම්මා සමාධියට පරිවර්තනය වෙන්න ඕනේ. කුසල ධර්මයන් තුල එකෙල්ලේ හිත පවත්වන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනේ. දෙන්න. අර ටෙලි නාට්‍ය චිත්‍රපටිය දිහා බලාගෙන ඉන්නවා වගේ, ක්‍රිකට් තරගයේ දිහා බලාගෙන ඉන්නවා වගේ, අධිවේගී ගමන් කරනකොට නේද?
මාර්ගයේ දෙසටම අවධානය යොමු කරනවා වගේ කුසල ධර්මයන් දෙසට තමන්ගේ අවධානය බලවත්ව තියෙන්න ඕන නොසෙල්වි. ඒක සමාධි. ප්‍රධානම එක එකතු වෙන ඔකට ප්‍රඥා. ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ හරියට කොයි වගේද දන්නවද? පළ හතරක වහලයක් තියෙනවා. මැද කණුවක් නැහැ. පරාල් රන්දලා තියෙන මොකේද? කැණි මණ්ඩලට. ප්‍රඥාව හරියට කැණි මණ්ඩල වගේ කියනවා. සියලු පරාල වදින්නේ කැණි මණ්ඩලටනේ. ඇම්බැක්කේ ගියා නම් දැන් මේක මතක් වෙයි. ඇම්බැක්කේ විතර නෙමෙයි දැන් නම් නව ගොඩනැගිලි කර්මාන්තය තුල ගෙවල් වලක් තියෙනවා. කැණි මණ්ඩල නේද? එතකොට අර මේ මැද ඒ මහත ලී කොටේට තමයි සියලු පරාල වද්දන්නේ. ප්‍රඥාවත් එහෙමයි. සීල ගුණධර්ම පිහිටන්නේ ප්‍රඥාව මත. ප්‍රඥාව නැතුව ගුණධර්මයක් ඇති කරගන්නව නේද? එතෙන්ට තමයි පස්සේ පසුතැවෙනවා. අපි හිතමුකෝ අපි කාට හරි උදව් කළා. උදව් කරපු මිනිස්සු අපි අමාරුයි දැම්මා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ආයි මම ඊට පස්සේ කාටවත් උදව් කරන්නේ නැහැ. මම මිනිස්සුන් උදව් කළා හොඳට පාඩම් ඉගෙන ගත්ත කෙනෙක්. මිනිස්සුන් උදව් කරලා පින් රැස් කරගත්තා කියන අවබෝධයට ආවනම් 100 දෙනෙකුට උදව් කරනවා. 100 දෙනාම අපිව අමාරුයි දානවා. නමුත් 101 වෙනියටත් උදව් කරනවා. මොකක්ද තිබ්බොත්? ප්‍රඥා තිබ්බොත්. ඇයි මිනිස්සුන් උදව් කිරීම පිනක් නේ? නේද? එතකොට ප්‍රඥාව තියෙන කෙනා එහෙම කෙනෙක්. ඇයි ඔහු නෝනින් විමසන කෙනෙක්. ඔහුට හේතුඵල ධර්මයන් ගැන අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් විස්තර කරනවා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමාන වෙන්න ඕනේ. දැන් තැටි දෙකේ තරාදි තියෙන්නේ. අපි කඩේට ගිහිල්ලා සීනි කිලෝ එකක්. කිලෝ එකේ පඩිය දානවා. අනිත් පැත්තට සීනි කිලෝ එකක් වෙන්නම දාන්න ඕනේ නේ. එතකොට තමයි සමාන වෙන්නේ. ප්‍රඥාවත් ශ්‍රද්ධාවත් ඔය විදිහ සමාන වෙන්න ඕනේ. එතකොට තමයි නිවන් මඟ වැඩෙන්නේ. වීරියයි සමාධියයි සමාන වෙන්න ඕනේ. වීරියයි සමාධියයි සමාන වුණොත් තමයි මේ ධර්ම මාර්ගයේ වැඩෙන්නේ. හැබැයි සිහිය මැද තියෙන කාරණේනේ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි වීරියයි සමාධියයි. ඒතර මැදට අහු වෙන්නේ මොකද්ද? සිහිය, සති. බුදුරජාණන් සිහිය ගැන නම් දේශනා කරන්නේ. ඒක නිරන්තරයෙන්ම හැම නිතරම තියෙන්න ඕන කියනවා. කියන්නේ සිහිය නැති වෙලාවක් නෑ. සිහිය ගැන බුදුරජාණන් විස්තර කරන්නේ කොහොමද? ගතේ, තිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ තුන්හි භාවේ. ඒ කියන්නේ යනකොට, එනකොට, වාඩි වෙනකොට, හිට ගන්නකොට, හාන්සි වෙනකොට, කතාබස් කරනකොට, තුන්හි භාවේ නිහඬව ඉන්නකොට මොකද තියෙන්න ඕනේ? සිහිය තියෙන්න ඕනේ. එහෙනම් ඒක තමයි වැදගත්ම කාරණය. ඒකනේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදී විස්තර කරන්නේ ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ කියලා. මහණෙනි නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගයයි. ඒ තමයි කියනවා චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ වඩනකොට මෙන්න මේ ටික වෙනවා. සතර සතිපට්ඨානේ වඩනකොට ශෝක පරිද්දවාන සමතික්කමාය. ශෝක වැළපීම් ඉක්මවා යනවා. දුක්ඛ දෝමනස්සාන අත්ංගමාය. දුක් දුම්නස් නැති වෙලා යනවා. ඥායස්ස අධිගමාය. මාර්ගඵල අවබෝධය ඇති වෙනවා. නිබ්බානස්ස සච්චිකිරියාය. අමා මහ නිවනට පත් වෙනවා. නේද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒක තමයි කියනවා සතර සතිපට්ඨාන. ඉතින් සිහිනුවණින් යුක්තව ධර්මාභෝධයට කැමැති ඔබ හැම දිනාටම වැදගත් දේශනාවක් අද කියලා දෙනවා. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයට. අංගුත්තර නිකායේ කරුණු 7 බැගින් වදාළ ධර්ම කොටාසයට. මේ දේශනාවේ නම සත්ත සංයෝජන සූත්‍රය. සත්ත කියන්නේ 7. සයන්න, අල්තයන්න, තයන්න. සත්ත. සත සංයෝජන. සංයෝජන කියලා කියන්නේ බන්ධන. බැඳීම් කියලා කියන්නේ. එහෙනම් සාංශාරික බන්ධන 7 ගැන වදාළ දේශනාව තමයි
සත්ත්‍ය සංයෝජන සූත්‍රය කියලා හඳුන්වන්නේ. මම සමස්ත දේශනාවම සජ්ජායනා කළා ධර්ම දේශනාව ආරම්භයේදී. සත්‍තිමානි වික්කවේ සංයෝජනානි මහණෙනි සාංශාරික බන්ධන 7ක් තියෙනවා. කතමානි සත්ත්‍ය මොනවද මේ සාංශාරික බන්ධන 7? අනුනය සංයෝජනං කාමයන්ට බන්ධනේ වෙලා ඉන්නවා. මොනවටද බන්ධනේ වෙලා ඉන්නේ? කාමයන්ට බන්ධනේ වෙලා ඉන්නවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක පටිඝ සංයෝජන. තරහ ඇති වෙන දේවල් වලට නේද? බන්ධනේ වෙලා ඉන්නවා. ඇතැම් විට අද කීයක ඇති වෙච්ච තරහක් නෙමෙයි. 1970 ගණන් වල වෙච්ච ඒවා. මිනිස්සු ඒවට බැඳිලා නැද්ද? අපිට මතකයි ඒ කාලේ. ඔයගොල්ලෝ පුංචි කාලේ. මෙහෙමයි ওই මිනිස්සු අපිට කරේ. මම නම් ආයි මලත් මූණ බලන්නේ. මේ 70 ගණන් වල සිද්ධියක්. දැන් දරුවන්ටත් වයස අවුරුදු 45ක් 50ක් වෙනවා. නමුත් තරහ යාවත් කාලින වෙනවා. තරහ අප්ඩේට් වෙනවා. තරහ අප්ඩේට් කර කර ඉන්නවා. එහෙම නැහැ. ඒකට කියනවා පටිඝ සංයෝජනං කියලා කියනවා. තරහට බන්ධනේ වෙලා. දිට්ඨි සංයෝජන මතවාද. අපි ඉතින් කැපුවත් කොළනේ. අපි නම් කැපුවත් රතු. අපි නම් පරම්පරාම නිල්. අපේ ඇඟ කපල බැලුවත් බලන්නේ අසවල් පාට ලේ. එහෙම නැද්ද? දෘෂ්ටි. දෘෂ්ටි නේද? ඒවට කියනවා දෘෂ්ටි කියලා. බන්ධනේ වෙලා ඉන්නවා. තේරෙනවද? විචිකිච්ඡා සංයෝජන සැක. සැකයක් බන්ධනේ වෙන කාරණයක්. මාන සංයෝජන හිතට අරගෙන ඉන්නවා. මම තරම් කෙනෙක් නැහැ. මම මොකටද කාටත් දෙවෙනි වෙන්නේ? ඒක දෙවෙනි වෙනවා කියන නෙමෙයි කියන්නේ සෙකන්ඩ්. නේ මම මොකටද කාටවත් සෙකන්ඩ් වෙන්නේ? නේද? එහෙමනේ භාවිතයේ තියෙන්නේ. මාන සංයෝජන. මාන්නයට බැඳිලා ගිහිල්ලා. භවරාග සංයෝජන. භවරාග සංයෝජන කියලා කියන්නේ යලි උපතක් කරා යන ස්වභාවයට අහු වෙලා ග්‍රහණය වෙලා ඉන්නවා. තේරෙනවද? දැන් යලි උපතක් කරා යන එක අපේ හිතවල නැද්ද? තියෙනවනේ. ඒක බන්ධනයක්. ඒක සත්‍යයක් නෙමෙයි. බන්ධනයක් ඒක. තේරෙනවද? ඒකට කියනවා භවරාග සංයෝජනය කියලා කියනවා. හත්වෙනි එක. අවිජ්ජා සංයෝජන. කොච්චර බණ ඇහුවත්, කොච්චර බණ පොත් බැලුවත්, කොච්චර මොන උත්සාහයන් ගත්තත් හිතෙනවා. අනේ ඉතින් දැන් මම නිවන් දැකලා කොහොමද? එහෙම හිතෙනවනේ. සමහර කියනවා මට දැන් මම නිවන් දකින්න ඕනේ. එතෙම ස්වාමීන් වහන්සේලාත් කියනවා මම නිවන් දකින්න බණ කියන්නේ නැහැ. හරි අපරාධයක්. නේද? මේ දොසක් කියනව නෙමෙයි. ඒක කියලාම තමයි පටන් ගන්න. මගේ බණ නිවනට නෙමෙයි. නේද? දැන් ගිහි කෙනෙක් කිව්වොත් නම් හිත හදා ගන්න පුළුවන්. වහන වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පූජා කළානේ නේ. ඒතර මේ ඔක්කොම බන්ධන. දැන් අපි බලමු කොහොමද මේ බන්ධන අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. බඳිනවා කියන කාරණේ අපිට අලුත් එකක්ද? නෑනේ. අපි සාමාන්‍ය වැටවල් බඳිනවා. නේද? ලණු පොටවල්, කම්බි පොටවල් අරගෙන වැටවල් බඳිනවනේ. ඒතර ලොකු කොන්ක්‍රීට් දානකොට කම්බි බඳිනවා, සිරප් බඳිනවා කියලා කියන්නේ. නේද? ඒ වගේම හරක් ගස් බඳිනවා. නේද? මිනිස්සුන්වත් ගස් බඳලා තියෙනවා. ලංකාවේ නැතම් කාලවල. එහෙම වෙනවනේ. බඳිනවා. දෙනෙක් විවාහ වෙනකොටත් මොකද්ද පාවිච්චි කරන වචනේ? ආර දෙන්න අන්න බඳිනවා. ඔන්න අපි බැඳා. නේ? දැන් බඳිනවා කියන වචනේ දැන් අපිට පැහැදිලි නේ. බඳිනවා කියන එක අදහස් කරන්නේ මොකද්ද ඇත්තටම කියනවනම්? හිර වෙනවා කියන එකයි. මොකද්ද? හිර වෙනවා. ඇත්තටම හිර වෙන්නේ නැද්ද? නේ? හිර
වෙන එකක් නෙවෙන්නේ. අපි බලමු දැන් මෙතනත් දැන් මේ බඳිනවා කියන අදහසක් එනවනේ සංයෝජන කියන වචනේත් එක්ක. අනුනය සංයෝජන කාම රාගයට බැඳිලා යනවා. මොකද්ද කාම රාගය කියලා කියන්නේ? සතුට, විනෝදය, ආස්වාදය. මේවට මිනිස්සු බැඳිලා යන්නේ නැද්ද? බැඳිලා යනවා. දැන් මේ ලංකාවේ මිනිස්සු දුප්පත් කියලානේ කියන්නේ. නේද? ලංකාවේ මිනිස්සු දුප්පත් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ලංකාවේ මිනිස්සු දුප්පත් වෙන්න හේතු කීපය දන්නවද? ලංකාවේ මිනිස්සු දුප්පත් වෙන්න හේතු වෙන ප්‍රධානම කාරණා ටිකක් තමයි කම්මැලිකමට බැඳිලා ගිහිල්ලා. නින්දට බැඳිලා ගිහිල්ලා. ඔහේ කියෝ ඉන්න බැඳිලා ගිහිල්ලා. කතාවට අහු වුණොත් විනාශයිනේ. කතා කරන එහෙම නොනවත්වා කතා කරන කෙනෙක් ඈත තියා එනකොට ටිකක් මොලේ තියනයි කියන්නේ මොකද්ද? ආන් කෝච්චි එනවා. මම යනවා ඈ. දැන් ඉතින් එළි වෙනකන් නිින්දක් නැහැ. මට බෑ අදත් නිදි මරන්න. ඊයේත් නිදි බැරුවා. එහෙම කියනවනේ. ඒ කියන්නේ කතාවට බැඳිලා ගිහලා දන්නේම නැහැ. ඊට පස්සේ කියනවා මලගෙවල් වල නිදි මරන්න නම් නියම බඩුව කියනවා. එහෙම කියන්නේ නැද්ද සමහරන්ට? සමහරුන්ට එහෙම කියනවා. ඇයි ඒ තරම් කතාවට බැඳිලා ගිහිල්ලා. සමහරු කෑම වලට බැඳිලා ගිහිල්ලා. නේ? සමහරු බීම වලට බැඳිලා ගිහිල්ලා. මොන බීමටද? මත් වතුර බීමට බැඳිලා ගිහිල්ලා. නිවාඩුවක් එනකම් බල ඉන්නවා. මත් වතුර බොන්න. සමහරු මත්ද්‍රව්‍ය වලට බැඳිලා ගිහිල්ලා. සමහරු බැඳිලා ගිහිල්ලා තියෙන සූදු වලට. සමහරු බැඳිලා ගිහිල්ලා තියෙනවා අනියම් ස්ත්‍රී පුරුෂ ආශ්‍රයයට. බැඳිලා ගිහිල්ලා නැද්ද? වර්තමානයේ නම් අන්තර්ජාලයට බැඳිලා ගිහිල්ලා. නැද්ද? මූණු පොතට බැඳිලා, වීඩියෝ ඇමතුම් වලට බැඳිලා. දැන් දරුවෝ ගත්තොත් පරිගණක ක්‍රීඩා නේද? PC games කියලා කියන්නේ. ෆෝන් ගේම් වලට බැඳිලා ගිහිල්ලා. සමහරු බැඳිලා ගිහිල්ලා සෙල්ෆි ඡායාරූප ගන්න එකට. එහෙම මැරුණ බර ගානක්. සෙල්ෆි ඡායාරූප ගන්න කියලා ලෝකෙ කොච්චර මැරුණාද? තරුණ ළමයි. තමන්ම ගන්නවා. තමන්ම අරගෙන තමන්ම සතුටු වෙනවා. ඒක පැත්තකින් නිකන් විහිළුවක් කියලා හිතනවනේ. බැඳිලා යනවා. තේනවද? සමහරු බැඳිලා යනවා චිත්‍රපටි බලන්න. ඒ කියන්නේ යා නොබලපු චිත්‍රපටියක් නේ. බැඳිලා ගිහිල්ලා. සමහරු බැඳිලා යනවා ටෙලි නාට්‍ය වලට. දිනපතා ටෙලි නාට්‍ය. නිමාවක් නොවන අනුන්ගේ පෞල් විස්තර. ඒවට කියනවා ටෙලි නාට්‍ය කියලා. බැඳිලා යනවා. සමහරු බැඳිලා යනවා දිනපතා පුවත්පත් කියවන්න. මොන ආරම්භ කරනවා මේ පුවත්පතේ 9 ඉඳලා. අවසන් කරන්නේ අච්චුකන්තූරුවේ කොහෙද මුද්‍රණය කරලා තියෙන කියලා අන්තිම පිටුවේ තියෙනවනේ. අසවල් අච්චුකන්තූරුවේ තමයි මේක මුද්‍රණය කරේ. තන්ට වෙනකම්ම කියවනවා. ඒතර උදේ වාඩි වෙච්ච පාර ඇතැම් විට රෑ වෙනකන් එයා පත්තර කියවපු එක විතරයි කරලා තියෙන්නේ. දන්න දෙයක්වත් නැහැ. නොදන්නා දෙයක්වත් නැහැ. බැඳිලා ගිහිල්ලා. මේ බන්ධණයට කියනවා අනුනය සංයෝජන කියලා කියනවා. දැන් අපි තුල මේවා නැද්ද? බලන්නකො බුදු ඇසින් දැක්ක හැටිනේ. බුදු නුවණක්. විස්මිත බුදු නුවණක්. අద్භූත බුදු නුවණක්. දියුණු බුදු නුවණක්. සුළු දීපව උන්වහන්සේ මෙහිමයි බැඳිලා යන්නේ කියලා විස්තර කරනවා. තේරෙනවද? ඒකට කියනවා කාම රාග සංයෝජන. එහෙම නැත්නම් අනුනය සංයෝජනය කියලා හඳුන්වනවා. මොන ඊළඟට? පටිඝ සංයෝජන. තරහට බැඳිලා යනවා. මම මුලින්ම උදාහරණයක් කිව්වා. නේද? තරහ ඇති වුණාට පස්සේ හිතේ පිහිටන්නේ නැද්ද? තරහ ඇති වුණාට පස්සේ හිතේ පිහිටනවා. ඊපස්සේ ඒක රෝපණය කර ඉන්නවා. තරහ ඊට පස්සේ දලුලා වැඩෙනවා. ඒ පටිඝ සංයෝජනේ හටගත්තට පස්සේ එහෙම නැත්නම් තරහ සංයෝජනේ හටගත්තට පස්සේ තමන්ගේ තරහකාරයාට වර්ධිනව නම් තමයි කැමති. තමන්ගේ තරහකාරයා පරදිනව නම් තමයි කැමති.
තමන්ගේ තරහකාරයාට නේද? යන්නේන මන් නැති වෙනව නම් තමයි කැමති. මට මතකයි එක්තරා ඔය මාධ්‍ය ප්‍රචාරය වුණා එක අන්තර්ජාලයට මුදා හැරලා තිබ්බා. එක්තරා මේ ක්‍රිකට් තරඟයක් ශ්‍රී ලංකාවයි බංග්ලාදේශයයි. කොහොම හරි බංග්ලාදේශයේ ළමයි අපිව පරද්දලා ඒගොල්ලෝ ණයා පෙන්නුවා අපිට. අත් දෙකෙන් ණයාගේ පෙනේ හදලා අපිට නිකන් අර කොලොප්පම් කරා. ශ්‍රී ලාංකිකය තුල තාම ඒ තරහ තියෙනවනේ. තාම බංග්ලාදේශයේ ක්‍රිකට් ගහනවා නම් කාගෙත් එක්ක හරි බංග්ලාදේශي බංග වේවා කියලා තමයි හිතන්නේ. මොකද්ද තියෙන්නේ අතුලාන්තේ? පටිඝ සංයෝජනය දැක්කනේ. ඊටනක පුංචිම කාලේ වෙච්ච සිද්ධියක්. කවුරු හරි ඔබට අවමන් කරා. මේක හිතේ පිහිටනවා. ලොකු වෙලත් ඊට පස්සේ Tamanට අවමන් කරපු කෙනාට වර්ධිනව නම් තමයි කැමති. ඔය තරහ හට ගන්න විදි තුනක් ගැන බුදු දේශනාවේ තියෙනවනේ. උපමා තුනකින්. ඇතෙමුන්ට ඇති වෙන තරහ දියේ ඇඳපු ඉර වගේ කියනවා. දී ඉරක් ඇඳහම මොකද වෙන්නේ? ශනේ නැති වෙලා නැහැ. ඇතෙන් අයට ඇතින් තරහක් එන කුකුල් කේන්ති කාර්යය කියලා කියනවා. මේ කිපෙනවා. මේ බෝධිසත්වෙක් වගේ ඉන්නවා. එහෙම වෙන්නේ නැද්ද? මේ ඇවිස්සලා හොඳටම. ඊට පස්සේ දෙයක් උන්නේ නැහැ වගේ. එහෙම අයත් ඉන්නවා. ඇතැම් අය ඉන්නවා තරහ ඇති වුණාට පස්සේ දවසම ඉන්නවා කිපි කිපි. ඇතැම් විට දවස් දෙක තුන සතියමාර ඉන්නවා. තරහෙන් ඊට පස්සේ එහෙම මැකිලා මතකත් නැහැ ඊට පස්සේ. හැබැයි ටික දවසක් යනවා. ඒක කොයි වගේද? වැල්ලේ ඇඳ එහෙම නැත්නම් පොළවේ ඇඳ ඉර වගේ. ටික වෙලාවක් නේද? ටික දිනක් තිබිලා මැකිලා නැති වෙලා යනවා. සමහරුන්ට ඇති වෙනව තරහ. ಜಾතිත් පලි ගන්නවා කියනවා. තේරෙනවද? කියන්නේ මේ ජීවිතේ පලි අරගෙන අවසන් කරන්නේ නැරලා ගිහිල්ලත් එනවා කියනවා පලි ගන්න. පලි ගන්න උඹෙන් විතරක් නෙමෙයි කියනවා. මුළු පරම්පරාවෙම පලි ගන්නවා කියනවා. එහෙම වෙන්නේ නැද්ද? ඒක හරියට විස්තර කරන්නේ ගලේ කෙටු අකුරු වගේ. බ්‍රාහ්මී අක්ෂර වගේ. බ්‍රාහ්මී අක්ෂර සෙල්ලිපිවල තියෙන්නේ. දැන් පැරණි රජමහා විහාරවල විශේෂයෙන් අනුරාධපුර පොළොන්නරුවේ නේද? ඒ බ්‍රාහ්මී අක්ෂර තියෙනවා. ඇතැම් විට මේ අවුරුදු 2000 ගානකට කලින් කොටපු අකුරු. මේ තාම උදර තියෙනවා. සමහරුන්ගේ තරහත් එහෙමයි. බලන්න මේ හිතක් නීච වෙන හැටි. නේද? ඒ නිසා කිසි කෙනෙක් තරහකාරයව ඇති කරගන්න එපා. තේනවද? තරහ ඇති වුණොත් තරහ ඉක්මනින්ම නැති කරගන්න ඕනේ. එහෙම නැත්නම් තරහ ඇති කරගන්නව නේද? අපි හිතන මේ ජීවිතේ ප්‍රශ්න ඉවරයි කියලා. ඊළඟ ජීවිතේට ඒක බලපානවා. අපි හිතමු ඕන මනුස්ස ලෝකෙට ආවා පින් තියෙන නිසා. දැන් අර පරණ පස්ස ගැන අපි දන්නේ නැහැනේ. දැන් ඔන්න මෙයා තරුණ වෙනවා. දැන් විවාහ වෙන්න හදන්නේ. දැන් ඔය මෙයා පාරේ යනකොට එහෙම නැත්නම් කොහේ හරි උත්සවයකට ගිහිල්ලා තරුණයාට තරුණිය හරි තරුණියට තරුණයා හරි මුණ ගැහෙනවා. දැන් දෙන්නට දෙන්නගේ දෙනෙත් යොමු වෙනවා. දැන් දෙන්නට දෙන්න හිත යනවා. දෙන්න අතර ආහලයක්, ප්‍රේමයක්, සෙනෙහසක් හට ගන්නවා. හැබැයි දන්නේ නැහැ මේ සසරේ වෛරක්කාරයෝ දෙන්නේ කියලා. මේ පලි ගණ්ඩයි ආදරේ වෙස් වලාගෙන මේ පලි ගණ්ඩයි මේ ඉන්නේ කියලා දන්නේ නැහැ. දන්නවද? දන්නේ නැහැ. ඇතැම් විට කාලයක් ගිහිල්ලා ඒ ස්වාමියාම තමන්ගේ බිරිඳව ඝාතනය කරනවා. ඒ බිරිඳම තමන්ගේ ස්වාමියාව ඝාතනය කරනවා. කියන්නේ මේ බණ කතා අහලා නිකන් අනිසිබියක් ඇති කරගන්න ඕනේ නෑ. සසර කියන්නේ ඒ වගේ එකක්. සංසාරේ දුකයි කියන්නේ ඒකනේ. නේද? කියන්නේ අපිට අනපේක්ෂිත කරදරම තමයි සිද්ධ වෙන්නේ. අපේක්ෂිත දේවල් නෙමෙයි අපිට වෙන්නේ. අනපේක්ෂිත දේවල් තමයි සිද්ධ වෙන්නේ. අනපේක්ෂිත දේවල් වුණාට පස්සේ ගමේ ගොඩේ මිනිස්සු කියනවා වඳින්න ගිය දේවාලේ ඊයේ කඩා වැටුණයි කියලා කියනවා. එහෙම කියනවනේ. ඇතැම් විට හතුරා එන්නේ තමන්ගේ මව කුසේ තමන්ගේම දුව වෙලා පුතා වෙලා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. තේරෙනවද? ඇතැම් අය රස්සාවක් හොයලා රස්සාවක් හම්බ වෙනවා. හරි සතුටු වෙනවා.
ජීවිත කාලෙම හිත දූෂණය කරගෙන තමයි රස්සා කරන තැනට යන්නේ. අස් වෙන්නෙත් නැහැ. විඳෝ ඉන්නවා. හැමදාම අසතුටින්. තේරුණාද? ඒකට හේතුව තමයි අර කර්ම බලපානවා. සසරේ මේ කෙනාගෙන් සේවාවක් ලබා ගන්න යම් කෙනෙක් ආවට පස්සේ හරියට සේවාව කරලා දෙන්නේ නැහැ මිනිසුන්ව රස්සේ අඩු කරලා. Taman යම් ආකාරයකින් සේවා ස්ථානයකට ගියාට පස්සේ Tamanට එතන සතුට ඇති වෙන්නේ නැහැ. අපි හිතමුකෝ එක අස්සනෙන් වැඩේ ඉවර කරන්න පුළුවන්. නේ දිගම අස්සනක් වුණත් අපි හිතමුකෝ විනාඩි 5ක අස්සනක් කියලා. අකුරු හෝඩියේ ඒවා 20ක් විතර ලියන්න පුළුවන් විනාඩියකට. නේ අපි හිතමු ඒ වගේ අස්සනක්. අකුරු 500ක අස්සනක් ගහන්න තියෙන්නේ. ඒත් විනාඩි 5ක් 6ක් යනකොට ඒ අස්සන ගහලා අපිට ඉවර කරන්න පුළුවන්. ඇතැම් විට මේ පෑන් පහරේ අස්සන දවස් ගණන් රස්තියාදු කරනවා. ලංකාවේ ක්‍රමේ නේක. විශේෂයෙන් රාජ්‍ය සේවයේ. දැන් පෞද්ගලික ආයතන නම් දැන් දියුණුයි මේ වෙනකොට. තේරෙනවද? පෞද්ගලික ආයතන මේ වෙනකොට ගොඩක් දියුණුයි ලංකාවේ. හැබැයි රාජ්‍ය සේවයේ තාමත් ඒක මට වඩා ඔබ දන්නවා. අපිට නම් බොහෝ විට ඒක වෙන්නේ නැහැ. මොකද සිවුරට ගරු කරලා නේද? පොලිමේ ඉන්න දෙන්නේ නැතුව ඉක්මනට වැඩේ කරලා දෙනවා ගුවන්තොටු පොල්ට ගියත්. ගුවන්තොටු පොල්ට ගියත් අපිට ඒක ඉක්මනින් කරලා දෙනවා. ඒ කියන්නේ මේ චීවරේ නිසා, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ නිසා, සද්ධර්මයේ නිසා, රහතුන් නිසා, අපි නිසා නෙමෙයි. තේරෙනවද? තෙරුවනට අපි කැපවෙච්ච නිසා අපිට මේ සේවාව ලැබෙනවා. ඒ පුද සත්කාරේ, ලාභ සත්කාර ලැබෙනවා. නමුත් පින්වත්නි, ඇතැම් අය පුංචි දෙයට පවා කොච්චර විඳවනවද බලන්නකෝ. නේ? ඇතැම් විට සමෘද්ධිය. දිය යුතුයම කෙනා පින්පඩියනේ පුංචි ගානයි. රුපියල් 200යි. ඇතැම් කෙනෙකුට ඒ සමෘද්ධිය දුන්නාට රුපියල් 1000ක් හරි 1500ක් හරි ඇතැම් අහිංසකයි මාසෙ මේකෙන් යැපෙනවා. හිතා ගන්න බෑ අපිට. එහෙම අහිංසක ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. ඒකෙන් රුපියල් 10ක් 20ක් තියා ගන්නවා පින්කමකදී පිරිකරකට දාන්න. එහෙම අහිංසක ජීවිත ගත කරන ලංකාවේ ඉන්නවා මිනිස්සු. දැන් දවසකට ඇතැම් විට කෑම වේලකට රුපියල් 3-4000ක් වේදම් කරන කෙනෙකුට ඒක එහෙම හිතෙන්නේ නැහැ මාසයක 1500න් යැපෙනවා කියලා. ඒ 1500ත් කපලා දානවනේ ඇතැම් විට. එහෙම වෙනවා. මොකක්ද අභ්‍යන්තරයේ තියෙන පටිගය? අපේ පාක්ෂිකයෙක් නෙමෙයි. විරුද්ධ පාක්ෂිකයෙක්. දෙන්න හොඳ නෑ. යන්නේනමන් නැති කරන්න ඕනේ. දීපල වස්තු රාජසන්තක කරන්න ඕනේ. ඒ කාලේ අපිට කරපුවාට අපි පරිගන්න ඕනේ. මොකද්ද මේ අභ්‍යන්තරයේ තියෙන්නේ? පටිගය. කවදාවත් වැඩිහිටි දෙමව්පියන් ආච්චිලා සීයලා තමන්ගේ දූ දරුවන්ට මොනුබුරු මිනිබිරියන්ට තරහ විතරක් පුරුදු කරන්න එපා. තේරෙනවද? ඒ තරහ දුන්නොත් එහෙම ඔබත් ඒකේ හවුල්කාරයෙක් බවට පත් වෙනවා. දරුවෙක් අමාරු වෙටට පස්සේ දෙමව්පියන්ට ආච්චිලා සීයට දුක එන්නේ නැද්ද? දුක එනවනේ. ඒ කියන්නේ දුකකට හවුල් වෙලා තියෙනවා. ඒක නිසා මේ පුංචි දූ දරුවන්ට තරහ, වෛරය, අමනාපය දෙන්න මෙපා. ඥාතීන් අතර කෙටවිලි වලට ඉඩ දෙන්න එපා. කේලම් වලට ඉඩ දෙන්න එපා. දෝෂයක් කියාගෙන ආව නවත්තන්න. දැන් ඇති. ඕකෙන් අපි හැමදිනාටම නපුරක්මයි වෙන්නේ. ඇති. ඒගොල්ලෝ අපිට පාඩුවක් කරලා තියෙන බව ඇත්ත. අපිට එකෙන් අලාභයක් වුණ බව ඇත්ත. අපිට එකෙන් අපකීර්තියක් වෙච්ච බව ඇත්ත. නමුත් ඔතනින් එහාට ඕක අවුස්සන්න එපා. ඕක කුණු ගොඩක්. ඔය ඇවිස්සීමෙන් වෙන්නේ අපිට පව් පිරෙන එකයි කියලා එහෙම ආධ්‍යාත්මික ශක්තියක් තියෙන්නට ඕනේ. එහෙම නැත්තම් අර අසුචිත් එක්ක අසුචි පෑහෙනවා වගේ අනුන්ගේ කුණු බෙදා ගන්න ගියොත් එහෙම ඉන්නකො මමත් කියන්නම් කොක්කේ කියලා. කුණු කතා කරන්න ගියොත් මිනිස්සුන්ගේ කුණු නැද්ද? හැම දිනාගෙම කුණු තියෙනවා. ඇයි ඒ? අපි මේ මිනිස් ලෝකේ ජීවත් වෙලා ඉන්නේ රාග දේශ මොහත් එක්කනේ. රාග දේශ මොහත් එක්ක ජීවත් වෙනකොට කුණු නැද්ද? කුණු තියෙනවා. ඒක නිසා පටිඝ බන්ධණයට, පටිඝ සංයෝජනයට අහු වෙන්න එපා. ඒක අපේ සසර දිග්ගස්සන්න හේතුවක් වෙන දෙයක්. ඔන්න ඊළඟ එක. දිට්ඨි සංයෝජනය, දෘෂ්ටි. එක එක නේද? දිෂ්ටි වෙලා වගේ කියලා කියන්නේ සාමාන්‍ය. ඒක එකක්. මේක දෘෂ්ටි. දෘෂ්ටි කියලා කියන්නේ මනසින් එක එක දේවල් එයා හිතාගෙන ඉන්නවා. තේරුණාද? හිතාගෙන ඉන්නවා
මෙතනින් එහාට ලෝක තියෙනවද දන්නේ. ඒ ලෝකත් ගෝලාකාරද දන්නේ. ලෝකෙ එහෙම නැත්තම් හතරස් ලෝක තියෙනවද දන්නේ. මොනවද මේ? දෘෂ්ටි. යම රජුරු මොන වගේද දන්නේ. පෙරේතෝ දැකලා නැද්ද දන්නේ. දෙවරු කියලා කියන්නේ මොන જાතියයිද දන්නේ. නේද? මොනවද මේ? දෘෂ්ටි. එහෙම නැත්තම් මෙහෙමත් හිතෙනවා. මේ ඔක්කොම ඉතින් ජීවත් වෙලා ඉන්න කන්නේ. මලාට පස්සේ උපදිනවා කියලා කවුද දන්නේ? නේද? මලවුන්ගෙන් නැගිටලා ආපු කෙනා කවුද? ඒක නිසා ජීවත් වෙලා ඉන්නකම් කාලා බීලා ඇඳලා හොඳට විනෝද වෙලා ඉන්න ඕනේ. මොකද්ද ඒ? දෘෂ්ටි. ඒකට බැඳිලා ගියාට පස්සේ ගලවන්න ලේසි නෑ. තේරෙනවද? ඒ කියන්නේ දෘෂ්ටියට බැඳිලා ගියාට පස්සේ අර දිස්ත්‍රියකට හවුනාම ගියේ තමයි. නේද? දැන් අමනුස්සයෙක් අපි හිතමුකෝ ආවේශ වෙන කවුරු හරි ඉන්නව කියලා කෙනෙක්. හිටපු ගමන් නේද ආවේශ වෙන්නේ. ඇඟ ඇතුලේ ඉන්නවා. හිටපු ගමන් ආවේශ වෙනවා. මේ දෘෂ්ටිත් එහෙමයි. ඒ වරින් වර ආවේශ වෙලා අපිව ධර්ම මාර්ගයෙන් ඈතට වීසි කරනවා. ඒකට කියන ditthi බන්ධනය කියලා කියනවා. දෘෂ්ටි සංයෝජන. ඔන්න ඊළඟ එක. විචිකිච්ඡා සංයෝජන. සැක. සැකය තමයි හතුරා. දැන් පෞල් ජීවිතයක හතුරා කවුද? නැන්දම්මද? නෑ. ලේලිද? මාමණ්ඩිද? බෑනද? සැක. හැබැයි සැක කළ යුතු තැන සැක කරන්න ඕන. තේරෙවද කියන එක? එයාට මාව සැක නැහැ. ඒ නිසා අපි මේ හොර සම්බන්ධය පවත්වාගෙන යනවා. ඒක මොකද්ද? ඒක වංචාව. ඒක කපටිකම. ඒක කැතකම. ඒක අකුසලය. ඇතැමුන්ට බොරුවට සැක හිතෙනවා. තේනවද? දැන් අපි මුල් කාලේ මහාන වෙච්ච කාලේ අපේ ආරන්නේ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. අපිත් එක්කම ගිහ මහණෝනේ. දැන් මේ වතුර කරාමේරලා වතුර ගන්නකොට එයාට සැකයක් එනවා. මම මේ වතුර හොරෙන් ගන්නවද? දැන් උනේ දානේ වළඳනවා. මම මේ දානේ හොරෙන්ද වළඳන්නේ? ඒක අකුසලයක් යාගේ. ඒක අනිසි බියක් අනිසි සැකයක්. ඒක අයෝනිසෝ මනසිකාරයේ සහ පාප කර්ම විපාක දීවක්. දැන් මේ කියන්නේ ඒක නෙමෙයි. තේනවද? මේ සැක කියලා කියන්නේ මෙතනදී මේ පෞල් ජීවිතය ඇති වෙන සැකත් නෙමෙයි. ධර්මයේ තුල සැක කියලා කියන්නේ බුද්ධේ කංකති බුදුරජාන් වහන්සේව සැක කරනවා. ධම්මේ කංකති ධර්මය සැක කරනවා. සංඝේ කංකති ශ්‍රාවක සංඝයාව සැක කරනවා. ඒක තමයි දරුණුම දේ. තේරෙනවද? සැක කරාට පස්සේ මොකද්ද නැති වෙන්නේ? විශ්වාසය. විශ්වාසය නැති වෙච්ච ගමන් පුළුවන් ද දිනුවක් කරා යන්න. දැන් සැක කරන විවාහක යුවලක් ඉන්නවා. දැන් දෙන්නට දෙන්න සැකයි. සැකේ ඇති වෙච්ච ගමන් ඇති වෙන්නේ සමගියද ඝට්ටණයද? ඝට්ටණය. තුන්රුවන් කෙරෙහි පවා එහෙමයි. තුන්රුවන් කෙරෙහි සැක ඇති වෙච්ච ගමන් ඇති වෙන්නේ පැහැදීම නෙමෙයි, ශ්‍රද්ධාව නෙමෙයි. ඝට්ටණය ඇති වෙනවා. ඊට පස්සේ ආ වැරද්දක් වෙනකම් බලාගෙන ඉනවා පද හදන්න. තේනවද? කියන්නේ දතකට මැදගෙන ඉන්නවා ධර්මයට විරුද්ධ දෙයක් කියනකම්. ඒකනේ මම කිව්වේ. මේක හරියන්නේ නැහැ, නිවන් දකින්න බෑ කියලා මම ඒකනේ කිව්වේ. මේ කාලේ මාර්ගඵල ලබන්න බෑ කියලා මම ඒකනේ කිව්වේ. එයා බලාගෙන ඉන්න ධර්මයේ බොරු කරන්න. කියන්නේ බුදුරජාණන් වහන්සේ බොරු කරන්න එයා බලාගෙන ඉන්නවා. ධර්මයේ බොරු කරන සංඝයා බොරු කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ පිරිසුත් වර්තමානයේ තුල නැතුවාම නොවේ. නේද? කිසායි විචිකිච්ඡා සංයෝජනයේ කියන එකත් අපි හොඳින් අවබෝධ කරගන්නට ඕනේ. දැන් බලන්නකෝ දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි මධ්‍යස්තව ගමුකෝ. ಜಾති ආගම් කුල පන්ති දේශ සීමා උතුරු දකුණ ඒ වගේම නැගෙනහිර බටහිර මේ ભેද පසකලා අපි කල්පනා කරලා බලමුකෝ. උන්වහන්සේ දේශනා කරන ඉපදීම දුකයි කියලා. ඇත්තක් නේ. ඉපදීමේ දුක බෞද්ධයන්ට විතරද? ඉපදීමේ දුක බෞද්ධයන්ට විතරද? දැන් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් ගොඩක් විඳෙව්වේ කතෝලික පිරිසනේ. නේ? ලෝක කතෝලික පිරිසට ලොකු මාර ප්‍රහාරයක් මේ එල්ල වුණේ. දලසුම් කළා කරපු ප්‍රහාරයක් මේක. ඒ ලෝකෙම ඉන්න කතෝලිකයන්ව වේදනටපත් කරනකොට මේක කළේ ත්‍ස්තවාදීන් නිසා. ඉපදීමේ දුක දැක්කේ නැද්ද?
එක මුත ශරීරයක තිබ්බා ඇහැ එළියට පැනලා වීසි වෙලා ඒ මුත ශරීරයේ ඇහැ විතරයි. දැකද අන්තර්ජාලයක මස් වැදැල්ල ඇහත් එක්ක තියෙනවා. කාගෙද දන්නේ ඇහැ. ඇහි අයිතිකාරියෙක් නැහැ. දැක්කනේ? ඒක නිසා මේ ලෝක කතෝලික පිරිසට එල්ලෙච්ච මැර ප්‍රහාරයක් ඒක. පාස්කු ප්‍රහාරය. අප්‍රේල් 21 සිද්ධ වුණේ. එතකොට දැන් එහෙම දැන් ඒ ඉපදීමේ දුක ඒ අත්විඳින්නේ නැද්ද? ඉපදීමේ දුක අත්විඳන්නේ. මරණයේ දුක අත්විඳින්නේ නැද්ද? මරණයේ දුක කොච්චර අත්විඳද දැන් අර අල්තාරේ දේව මෙහි පවත්වන අතරේ නේද? ඒ වාඩි වෙච්ච ආසනවලම මල කඳන් දැක්කේ නැද්ද? දෙකට තුනට කැඩලා තියෙනවා. ලේ ගංගා ගලනවා. නේ? මොකද්ද මේ? මරණයේ දුක. එහෙනම් මරණම්පි දුක්ඛං කියන එක මේ බුදුරජාණන් වහන්සේ බෞද්ධයන්ට දේශනා කරපු කාරණයක් නෙමෙයි. සමස්ත ලෝක ප්‍රජාවට දේශනා කරපු කාරණයක්. ඒක අතීතයට විතරක් අයිති කාරණයක් නෙමෙයි. වර්තමානයේටත් අනාගතයටත් ලෝකේ පවතින තාක්කල් පවතින කාරණයක් තමයි මරණම්පි දුක්ඛං කියලා කියන්නේ. කොච්චර ඇත්තක්ද බලන්නකෝ. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මේ දුක් හැදෙන්නේ ආසාව හින්දා කියලා. ඔබේ ජීවිතයේ ඔබට දුක් ඇතිලා තියෙන මොනවා නිසාද කියලා බලන්න. ඔබේ ජීවිතේ යම් දුකක් ඔබට ඇති වුණා නම් යම් දවසක ආස කරපු දෙයක් හින්දා නෙමෙයිද? ආස කරපු දෙයක් හින්දාමයි. ඉතින් ඒක නිසා තේරුම් ගන්නට ඕනේ මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න අපිට ලොකුවට උපකාරී වෙනවා අනුස්සති භාවනා. බුද්ධානුස්සති. කියන්නේ බුදු ගුණ හිතන්න ඕනේ. බුදු ගුණ කියන එක නෙමෙයි කරන්නේ. දැන් ත්‍රිවිසෝ ගාතාව කියලා තියෙනවා ලක්ෂ කෝටි වාරයක් මේ වෙනකොට. කියලා නැද්ද? කියලා තියෙනවා. සෝවාක්ඛාතෝ ගාතාව දැන් කියලා තියෙනවා සෑහෙන වාර ගානක්. සුපටිපන්න ගාතාවත් එස්පියාගෙන කියන්න පුළුවන් අහක බලාගෙන උනත්. කටපාඩම්. මේක හිතන්නයි ඕනේ. බුදු ගුණ හිතන්න ඕනේ. ධර්මයේ ගුණ හිතන්න ඕනේ. සංඝයාගේ ගුණ හිතන්න ඕනේ. එතකොට තමයි සැකේ පහ වෙලා යන්නේ. විචිකිච්ඡා සංයෝජනේ පහ වෙලා යනවා. තව එකක් තියෙනවා මාන සංයෝජන. මාන සංයෝජන කියලා කියන්නේ මමත්වයට අහු වෙලා ඉන්නවා. මම තමයි කියලා අර Tamanට ස්වයං ප්‍රතිරූපයක් දෙනවා. කවුරුත් දීලා නැහැ. Taman ගැන Taman හිතාගෙන ඉන්නවා. Tamanවම උලුප්ප කතා කරන්නයි නැද්ද? මම මෙහෙමයි කියලා. නේද? මොකද්ද? මාන්නේ. ඒ මාන්නෙන්නේ ප්‍රඥාවත් එක්ක නෙමෙයි. එහෙනම් මෝඩකමත් එක්ක. හැබැයි මාන්නේ තියෙන කෙනා හිතන්නේ යා මෝඩයෙක් කියලාද බුද්ධිමතෙක් කියලාද? බුද්ධිමතෙක් කියලා හිතන්නේ. හැබැයි එතන තියෙන්නේ මොකද්ද? මෝඩකමයි තියෙන්නේ. අසරණ කමක් එතන තියෙන්නේ. තේරෙනවද? ඉතින් ඒක නිසා පින්වත්නි, මේ මාන්නයටත් බැඳිලා යනවා. මාන්නයට නොබැඳී ඉන්න නම් අනිත්‍ය භාවනාව කරන්න ඕන. අනිත්‍ය භාවනාව හොඳට කරනකොට මාන්නේ දුරු වෙලා යනවා සම්පූර්ණයෙන්ම. ලෝකේ තව සංයෝජනයක් තියෙනවා. භව රාග සංයෝජනය. මේ හිත පිහිටලා තියෙනවා තවත් යහපත් තැනක උපදින්න නැත්තම් නේද? දැන් මේ ජීවිතේ ජීවත් වෙමින් අපි තව ලෝකයක හිත පිහිටන්නේ නැද්ද අපි? කියන්නේ දැනුවත්ව හෝ නැදනුවත්ව තව උපතක් කරා යනවා කියන එක අපේ හිතේ තියෙනවනේ. නේද? හොඳ තැනකට හරි නරක තැනකට හරි අපි එහෙමනේ හිතන්නේ. නේද? එතකොට මේ හිත තවත් උපතක පිහිටනවා. ඒක හරියට මේ වගේ. එක තැනක එක කකුලක් තියාගෙන අනිත් කකුල උස්සගෙන ඉන්නවා. තව තැනකට තියන්න. උත්පත්තියත් එහෙමයි. මනුස්ස ලෝකෙ මිනිස්සු වෙලට ජීවත් වෙලා ඉන්නකොට තව ලෝකෙක පය ගහන්න බලාගෙන ඉන්නවා. තේරෙනවද? අන්න ඒ වගේ පින්වත්නි මේ භවරාග සංයෝජනය කියලා කියන්නේ අපිව යලි උපතක් කරා යන එකෙන් බැඳිලා තියෙනවා. නවත්තන්න බෑ, වළක්වන්න බෑ. නවත්තන්න වළක්වන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕන. එහෙම නැත්නම් මේක නවත්තන්න ක්‍රමයක් නැහැ. කියන්නේ මේක නවත්තලා දෙන්න පුළුවන් జగතෙකුත් නැහැ. මේ ඕංකාර දෙවියන්ටවත් බෑ. අපි වැලි උපතක් කරා යන එකෙන් අත්මුදවන්නට
දෙවි කෙනෙකුට බ්‍රහ්මයෙකුට වෙන අద్භූත පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. ඒ පුළුවන්කම ලැබෙන්නෙම ධර්ම මාර්ගය තුල අපේ හිත දියුණු කර ගැනීමෙන්මයි. තේරෙනවද? භව රාග සංයෝජනෙන් අපිට අත්මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අන්තිම එක අවිජ්ජා සංයෝජන. කොච්චර කිව්වත් අවබෝධ වෙන්නේ නැහැ. නේද? මේ දන්නව ඇත්ත කියලා. ඇතැම් විට තේරෙනවා. ඇත්ත නේන්න. හැබැයිම නේන්න. ඒකනේ කියලා එහෙම හිතෙනවා. ආයි කැරකිලා පරණ ලෝකෙටම වැටෙනවා. එහෙම වෙන්නේ නැද්ද? ඒක වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවට බැඳිලා ගිහිල්ලා. ඒ කියන්නේ දැන් මේ ධර්මයේ ඇහුවත් ඇතැම් විට අපි හිතමුකෝ මේ ධර්ම දේශනාව තුළ දේශකයන් වහන්සේ නමක් අතින් හිතාමතා නෙමෙයි මොකක් හරි කාරණයක් ඉදිරිපත් කරන්න කියලා උපහාසාත්මක කරුණක් කියුණා කියලා. කියන්නේ සිනහ ඇති වෙන කාරණයක් කියුණා කියලා හිතන්නකෝ. සමස්ත ධර්ම දේශනාවේ මතක හිටින්නේ කොහොමද? ඒකයි අවිද්‍යාව කියලා කියන්නේ. දැක්කද? සමස්ත ධර්ම දේශනාවේ මතක හිටින්නෙම අපිට hina ඇති වෙච්ච කාරණේ. අපි ගෙදර යනකොට කතා කරන්නේ මොකක් ගැනද? ඒ ගැන. මාර කතාවක් නෑනේ කිව්වේ. මට නම් hina ගියා, hinaව නවත්ත ගන්න බැරි වුණා. ආන් ඒකට අවිද්‍යාව කියලා කියනවා. මිනිස්සු හිනස්සන දේවල් වලට කැමතිනේ. විහිළු තහළු වලට කැමතිනේ. අනුන්ව සමච්චලයට පත් කරනවට කැමතිනේ. දැන් පත්තර වල කාටුන් මිනිස්සු ආසයි නේද ඒකට? ඇයි ආස? උපහාසයේ තියෙනවා එතන. තේරෙනවද? කියන්නේ වහෙන් වරෝ කාට හරි පහර ගහනවා. මිනිස්සු ආසයි ඒකට. ඒ ආසාව ඇති වෙන්නේ අවිද්‍යාවත් එක්ක. ඒ අවිද්‍යාව දුරු කරගන්න නම් විද්‍යාව පහල කරගන්න ඕනේ. විද්‍යාව පහල කරගන්න නම් හේතුඵල ධර්ම හොඳට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසන්න ඕනේ. පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසනකොට අවිද්‍යාව පහ වෙලා අවිජ්ජා විහෙත අවිජ්ජා උප්පන්න. අවිද්‍යාව දුරු වෙනවා. විද්‍යාව නම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වෙනවා. ඒ නිසා මෙතෙක් මේ දුර බැහැර ගෙවාගෙන දකුණු ළඟ ඉඳලා තෙලිජ්ජවිල ඉඳලා කොළඹට පැමිණිලා විශාල කැපකිරීමක් කරලා කාලය, ශ්‍රමය, ධනය වියදම් කරලා හැමදෙනා විසින්ම මහා පිනක් රැස් කරගත්තේ ඔබ ධර්මයේ ශ්‍රවණය කළා. මේක දැන් ප්‍රචාරය වෙන දවසට ලෝකේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඉතින් ඒකේ පින ඔබටයි අත්පත් වෙන්නේ. ඒක නිසා හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා මේ සියලු පුණ්‍ය ධර්මයෝ චතුරාර්ය සත්‍ය අවබෝධයටම පාරමී වේවා කියලා. පුණ්‍යානුමෝදනාව. අද මෙම උතුම් ධර්මානුශාසනාවෙහි තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ මාතර තෙලිජ්ජවිල උස්කොට විජිත නිවසේහි පදිංචි විමලා කළුආරච්චි මාතාව ඇතුළු පවුලේ දූ දරු පිරිස විසින්. ඉතින් බලාපොරොත්තු වෙන්නේ මාතාව ඇතුළු දරුවන් විසින් 2019 7 වන මාස 18 වන දිනට මිය පරලෝ ගොස් වසරක් සපිරෙන ජිනදාස උස්කොඩ ආරච්චි ස්වාමි පුරුෂයාට දරුවන්ගේ දයාබර පියාණන්ට පුණ්‍යානුමෝදනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට. තවද විමලා කළුආරච්චි මහත්මිය නමින් අභාවයට පත්වන්නට යෙදුන තියදෝරිස් කළුආරච්චි පියාණන්ටත් ලීලාවතී වීරසූරිය කුරුප්පාරච්චි මෑණියන්ටත් දයාවතී කළුආරච්චි නැගණියටත් ඒ වගේම නලින්ද පුතුගේ පියාණන් වන ගුණසේන කොඩිතුවක් ආරච්චි පියාණන්ටත් ඒ වගේම වර්ග પરම්පරාගත සියලුම ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට වගේම ජිනදාස උස්කොඩ ආරච්චි මහතාගේ පියාණන් වන නැසී ගිය යූ.ඒ. එරමානිස් මහතාට මෑණියන් වන එල්.පී. එමලිහාමි මාතාව ඇතුළු પરම්පරාගත සියලුම ඥාතීන්ට මෙපින් බලයෙන් නිවන් සම්පත් සැලසේවා. දැනට සුජීවත්ව සිටින දරුවන්ගේ මාතාව වන විමලා කළුආරච්චි මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පත් සැලසේවා. රන්දිකා දියණියගේ පියාණන් වන අබේපාල වීරතුංග මහතාටත් චන්ද්‍රාවතී අබේකෝන් මෑණියන්ටත් නලින්ද පුතුගේ මාතාව වන ශීලා සූර්යරච්චි මාතාවට මෙන්ම බුද්ධික පුතුගේ නැන්දනිය වන ජී ඉලේසිංහ නැන්දනියටත් පියසේන රූපසිංහ මාමාටත්
නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පස්සල සේවා. පින්කමට සහභාගී වූ සෑම දිනාටම නිරෝගී සුව සම්පස්සල සේවා, දීර්ඝාෂ සම්පස්සල සේවා. ඒ වගේම ඒ හැම දිනා නමින්ම අභාවයටපත් සියලු ඥාතිවරුද මේ පින් අනුමෝදන්ව සංසාර දුකින් අත් මිදෙත්වා. එමෙන්ම අධ්‍යාපනයේ ලබන මුණුබුරු මිනිබිරියන්ගේ සියලු අධ්‍යාපන කටයුතු හැම අයුරින්ම මල්පල දරත්වා සාර්ථකත්වයටපත් වෙත්වා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ ගරු නිර්මාතෘවර අප කල්යාණ මිත්‍ර පූජනීය අපවත්ති වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් නිවන් අවබෝධයටම මේ සියලු පින් පාරමී වේවා. ධර්ම දේශනාව පවත්වා වදාළ ස්වාමින් වහන්සේටත් ඒ වගේම බෞද්ධ නාලිකාවේ ගරු සභාපති නායක ස්වාමින් වහන්සේටත් බෞද්ධ නාලිකාවේ ධර්ම දේශනා පවත්වන සියලුම ස්වාමින් වහන්සේලාට වගේම බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ නීතු හැම දිනාටමත් මේ සීල පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධයටම උපකාරයක්ම වේවා. ඒ වගේම රට පුරා ලෝකේ පුරා සදහම් ඇසූ හැම දිනාටමත් මේ සීල පුණ්‍ය ධර්මයෝ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමී වේවා. රැස්කර සියලු පින් පිනැති දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. යතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන ශාසන භාරධාරී ලෝකපාලක දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය බලය අසීසුරු වඩාත් වර්ධනය කරගෙන දෙවියෝද සැපයෙන් සැපයටපත් වෙත්වා. අපගේ මාතෘ භූමියත් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයත් පූජනීය මහා සංඝ රත්නයත් සංඝයාට දන්පැන් පුදන සදහැවතියන් හැම දිනානවත් දෙවියෝ ආරක්ෂා කරත්වා. දෙවියෝද මේ පින් බලයෙන් අමා නිවනින් සැනසෙත්වා. රටදෑ වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ටත් අපවත්ති වදාළ පූජනීය වන්දනීය මහා සංඝ රත්නයටත් ඔබ අප හැම නමින් මියගිය සියලුම ඥාතීන්ටත් මේ සීල පුණ්‍ය ධර්මයෝ සංසාර දුකින් අත් මිදීමටම උපකාරයක්ම වේවා. අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මහෝපාද්‍යයන් වහන්සේලාට පූජනීය වන්දනීය මහා සංඝ රත්නයටත් සද්ධර්මයේ ඇසූ දායක පින්නතුන්ට වගේම රට පුරා ලෝ පුරා සදහම් ඇසූ හැම දෙනාටවත් මේ සීල පුණ්‍ය ධර්මයෝ චතුරාර්ය සත්‍ය අවබෝධයටම උපකාරක ධර්මයක්ම වේවා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. සාදු සාදු සාදු. ඔබ අප කෙරෙහි මෙත් සිතින් යුතුම් වූ සත්‍යධර්ම දේශනේ පවත්වා වදාළ බියගම සමගමාවත ශ්‍රී සම්බුද්ධ රාජ විපස්සනා භාවනා මධ්‍යස්ථානය වරකාපොළ හැලකල දංගෝවිට අමරාවතිය සදහම් සෙනසුන යන උභය විහාරාධිපති පූජනීය කැලණී අචිත ගෞරවනීය ස්වාමින් වහන්සේට උන්වහන්සේ මේ සිදු කරන්නා වූ අති උදාාරතර ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් ඔබ අප වෙනුවෙන් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරගෙන යාමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවායි අපි සැවම සාදුනාතදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් මේ සතරම් දේශනයට සදැහැති දායකත්ව ලබා දුන්නේ පින්වතුන්ට ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත sannivedanaya කළ මේ උතුම් වූ සතරම් දේශනය මින් නිමාවට පත් වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.